තරණ රූපවාහිනියේ මාබිම අපේ ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් කෘෂිකාර්මික ජීවන රටාව එවැගේම ස්වභාව සෞන්දර්ය ඇතුළු අපේ එදිනෙදා ජන ජීවිතයට අවශ්‍ය වෙන බොහොම අත්‍යවශ්‍ය කරුණු කාරණාවන් රැසක් පිළිබඳව කතා බහ කරමින් විශේෂයෙන්ම අපේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට දායකත්වය සපයන කෘෂිකර්මාන්තය පිළිබඳව සහ එයට නැඹුරුවක් ඇති කරවීම ඒ වගේම එහි තිබෙන්නා වූ ගැටලු ඒ වගේම විවිධ වූ උපක්‍රම මේ ආදී බොහෝ දේවල් පිළිබඳව අවධානය යොමු කරන වැඩසටහනක් විදිහට ඔබ හඳුනාගෙන තිබෙනවා. ඉතින් අද දවසේදී අපි සූදානම් වෙන්නේ එහි වෙනස්ම ප්‍රවේශයක් ලබා ගන්නට. ඒ කියන්නේ මේ දිනවල ලෝකයේ පවතින ප්‍රවණතාවන්ට අනුව ඒ වගේම මිනිසාට අවශ්‍ය කරන කාරණාවන් වෙනුවෙන් අපේ කෘෂිකර්මාන්තය පවතින තත්ත්වයට වඩා වෙනස් මුහුණුවරකට හැරවීමේ අවශ්‍යතාව උද්ගත වෙලා තියෙනවා. ඒ නිසා දිනෙන් දින කතාබහට ලක් වෙනවා රසායන පොහොර භාවිතය අවම කරලා එතුළින් අපි පරිවර්තනය විය යුතුයි කාබනික පොහොර භාවිතයට. එතනදී විවිධ වූ ප්‍රශ්න ගැටලු බොහෝ දෙනා සාකච්ඡා කරනවා. ඔවුන් හුරු වුණු ක්‍රමයක් තියෙනවා. ඒ වගේම තමයි 100%ක්ම කාබනික පොහොරවලින් විතරක් මේ දේ කරන්නට පුළුවන්ද කියන ගැටලු මතුවෙනවා. මේ හැම කාරණාවක් පිළිබඳවම කතා බහ කරන්නට අපි නිරන්තරයෙන් සොයමින් සිටියා සුදුසුම චරිතයක්. ඒ සඳහා අපට සුදුසුම චරිතයක් හමුවුණු සතුටත් සමගින් අපි අද දවසේදී වැඩසටහන ආරම්භ කරන්නට සූදානම් වෙනවා. ඒ චරිතය ඔබ වෙත හඳුන්වලා දෙන්නට තමයි මේ සූදානම් වෙන්නේ. මා ඔබට දැන හැඳින ගැනීමේ පහසුව වෙනුවෙන් මේ ආකාරයට හඳුන්වා දෙන්නම්. ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ මහාචාර්ය ගාමිණී සෙනවිරත්න මහාචාර්යතුමන්. ආයුබෝවන් කියලා ඔබතුමාට. ආයුබෝවන් කියලා ගරු මහාචාර්යතුමාව අපි පිළිගන්න ගමන්ම මහාචාර්යතුමනි අපි කතාබහට මුලපුරමු මේ විදිහට. ලෝකයේ බොහෝ රටවල් වැඩි ප්‍රමාණයක් කියන්නේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඔවුන් උත්සාහ කරනවා 100%ක්ම කරන්නට කාබනික ගොවිතැනට යොමු වෙන්නට උත්සාහ කරනවා. මූලික වශයෙන් ඇයි එහෙම යොමු වෙන්නට උත්සාහ කරන්නේ රසායන පොහොර වර්ග භාවිත කරලා කරන ගොවිතැන ඒ තරමටම අපට අහිත කරද මේ දේ පිළිබඳව මූලික හඳුන්වා ගැනීමක් කරලා ඊට පස්සේ අපි කතා බහට ප්‍රවේශය ලබා ගනිමු. ඇත්තම මම නියෝජනය කරන්න ජාතික මූලික අධ්‍යයන ආයතනය හන්තානේ. ඒ ප්‍රශ්නය හරිම වැදගත් ප්‍රශ්නයක්. මේ දැන් මෙහෙමනේ දැන් හරිත විප්ලවයෙන් පස්සේ 1950-60 ගණන් වලින් ආරම්භ වෙලා ලංකාවට මේක එනකොට 70-80 ගණන් වුණා. ඊට පස්සේ මේ දක්වා මේ අපි දැන් කිවොත් වසර 50-60ක් වගේම මේ ක්‍රමය අත්හදා බලලා අත්හදා බැලීමක් නෙවෙයි භාවිත කරලා තියෙනවා දිගටම. ඉතින් අවසානයේ අපි මේ මෑතක් වෙනකොට අපි දැක්ක දේවල් තමයි මේ ක්‍රමය නිසා විද්‍යාත්මකව මුළු ලෝකෙ පුරාම කරලා තියෙනවා පර්යේෂණ. විශේෂයෙන් නයිට්‍රජන් සහ පොස්ෆරස් පොහොර නිසා ඇතිවෙන පාරිසරික ප්‍රශ්න එන්සලම කෘෂිකර්මාන්තයටත් ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා. කෘෂිකර්මාන්තය ගත්තාම පසේ අපි කියන ජීවක්‍රියා අඩුවීම නිසා පසේ ශස්ත්‍රීකත්වය අඩුවෙනවා. ඒ වගේම ලෙඩ රෝග වැඩි වෙනවා භෝග වගාවට. එතකොට ඒකට නැවත කෘෂි රසායන භාවිත කරන්න වෙනවා. එතකොට මේක තනිකර මේ රසායනික කෘෂිකර්මයකට දැන් ගිහිල්ලා තියෙනවා. ඒ වගේ තත්ත්වයක් යටතේ තවදුරටත් මේක ඉදිරියට ගෙනියන්න බැරි තත්ත්වයක් තියෙනවා කෘෂිකර්මාන්තය පැත්තෙන්. ඒ වගේම පාරිසරික සහ සෞඛ්‍ය පැත්තෙන් කවුරුත් දන්නවා හැමදාම කතා කරනවා වකුගඩු රෝග පිළිකා යනාදී වශයෙන්. ඒවා මුළු ලෝකෙම එසේ වෙන බව සාක්ෂි තියෙනවා. ඊළඟට පාරිසරික තියෙන ජලය දූෂණය සහ වෙනත් දේවල්. ඒවා හැමදාම මාධ්‍ය තුල කතා කරලා තියෙනවා නැවත නැවත කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මම හිතනවා. දැන් ඔය තත්ත්වය යටතේ තමයි මේ මුළු ලෝකෙම කාබනික පැත්තට යන්න බලන්නේ. එතකොට මේක අභියෝගයක් මුළු ලෝකෙටම. හේතුව කාබනික ක්‍රමයේ මුළු ලෝකෙම පිළිගැනීමක් තියෙනවා සහ අත්දැකීමකුත් තියෙනවා. අස්වැන්න රසායනික ක්‍රමයට වඩා අඩු වෙනවා කියන එක.
මෙන්න මෙතනයි මූලික ප්‍රශ්න තියෙන්නේ. ඔව් හැම තැනකම මේ අහන්නට ලැබෙන සුලභ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ ඇත්තටම ඒ කියන කෙනෙක් මේක අත්හදා බලලා තියෙනවද කියන්න දන්නේ නැහැ. නමුත් දැන් කෙනෙක් අහපු ගමන්ම ඒ අය ඒ ගැන විග්‍රහයක් දෙනවා. මේ රසායනික පොහොර භාවිතය කිරීම තුළින් අස්වැන්න ඉතාමත්ම ඉහළ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. කාබනික පොහොර භාවිතය බොහොම කටුකයි, අමිහිරි, ඒ ක්‍රියාවලිය හරි අපහසුයි, ඒවට යන්ත්‍ර සූත්‍ර නැහැ, කාලය වැය වෙනවා, මේ වගේ මේ අර ඍණාත්මකව තමයි මේ දිහා බලන්නේ. එතකොට මේ මෙතන ඇත්තටම කාබනික පොහොර පමණක් යෙදුවොත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවද? දැන් අතන තියෙන වැදගත් දෙයක්. දැන් කාබනික ක්‍රමය එකතකින් මුළු ලෝකෙටම මේ මෑත කාලෙක, මෑත කියන්නේ දැන්ට දශකයක් දෙකක් වගේ ඇතුළත තමා ලෝකෙට රසායනික ක්‍රමය දැන් අවුරුදු 50කට කලින් ආපු ක්‍රමයක්. ඒ කාබනික කෘෂි කර්මාන්තය. දැන් මේකේ අපේ මුතුන් මිත්තෝ උනත් රසායනික පොහොර එන්න ඉස්සලා ඒ ආකාරයක කාබනික නැත්තම් පරිසර ගොවිතැනක හිටි පරිසර කෘෂි කර්මාන්තයක. ඒක පරිසරයේ ස්වභාවික ශාස්ත්‍රීයත්වයේ පස්සේ ඒක පාවිච්චි කරලා වගා කරපු ක්‍රමයක්. නමුත් ඒ කාලේ අපි පාවිච්චි කරපු අපි කිව්වත් කොළ පොහොර වැනි දේවල් දැන් අද පාවිච්චි කරන්න ගියොත් මේක හරියන්නේ නැහැ. මේක නූතන කාබනික ක්‍රමයකට එන්න ඕනේ. මේකට අපි සමහර වෙලාවට කියනවා නූතන ජෛව කාබනික කෘෂි කර්මයකට යන්න ඕනේ. අර සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වෙන්න ඕනේ. මහාචාර්යතුමනි, දැන් මෙතනදී ඔබතුමාගෙන් එනවා අලුත් වචනයක්. නූතන ජෛව කාබනික කියලා. මේ ජෛව කියන වචනය මෙතෙන්ට එකතු වෙනකොට සාමාන්‍ය කාබනික කියලා අපි හඳුනා ගැනීමට වඩා වෙනස් අර්ථකථනයක් මෙතෙන්ට එනවා. පැහැදිලිව. මෙතන මේ අර සාම්ප්‍රදායිකව අපි උදාහරණ වශයෙන් ගමුකෝ. අපි දැන් 100%ක් රසායනික කෘෂි කර්මයේ තියෙන භූමියක් 100% කාබනික කෘෂි කර්මයට හැරෙව්වොත් මුළු ලෝකෙම පරිශන කරලා තියෙනවා. ඒ සඳහා පරීක්ෂණ දත්ත තියෙනවා. ප්‍රකාශයට පත් කරලා 120ක විතර අස්වැන්න අඩුවීමක් වෙනවා එක කන්නෙන් 100% රසායනික ඉඳලා 100% කාබනික. මෙන්න මේක දකින මේක. එතකොට මෙතන පාවිච්චි කරන්නේ කාබනික පොහොර. අපි පොදුවේ කියනවා කොම්පෝස්ට්. ඊළඟට වැඩි දියුණු කරපු කොම්පෝස්ට් යන ආදී වශයෙන්. දැන් මේ කොම්පෝස්ට් කියන එක ගත්තාම ඒ විදිහට හරවලා කොම්පෝස්ට් එකක් විතරක් දාලා දැන් අපි උනත් ගෙවත්තට ගිහිල්ලා අපි එළවලුවක් හදනකොට කොම්පෝස්ට් ටිකක් දානවා, පස් ටික දානවා, මිශ්‍ර කරනවා, පෝච්චිය හරි මොකේ හරි වගා කරනවා. ওই ක්‍රමය මහා පරිමාණ කෘෂි කර්මයට වී වගාවට නැත්තම් තේ වගාවට එළවලු වගාව මහා පරිමාණීකරනකොට ගියොත් අර අස්වැන්න අඩුවීම එහෙමම එනවා. ලෝකේ දැනට ප්‍රකාශයට පත් කරලා තියෙන විදිහට ඒවට පැහැදිලි හේතු තියෙනවා. මේක මේ දැනට ලෝකෙත් මේ මෑත කාලේ තමයි මේවට අවධානය යොමු වෙලා තියෙන්නේ. තාම හරියට මේක ප්‍රකාශයට පත් වෙලා නැහැ ලෝකෙ. උදාහරණයක් විදිහට දැන් අපි රසායනික කෘෂි කර්මය කරපුවාම පස්සේ අපි හැමදාම කතා කරනවා පස්සේ ශුද්‍ර ජීවීන් විනාශ වෙන රසායනික ද්‍රව්‍ය විශේෂයෙන් යූරියා වගේ රසායනික පොහොර නිසා. එතකොට ශුද්‍ර ජීවී විනාශයට පත් වෙනවා කියලා මෙතන කියන්නේ ඒ ශුද්‍ර ජීවීන් රසායනික ද්‍රව්‍ය සූර්යාලෝකයේ පස පෙරලීමෙන් ලැබෙන සූර්යාලෝකයේ UV කිරණ වගේ දේවල් නිසා අක්‍රිය වෙනවා. ඕනෑම ජීවයකට අහිතකර රසායනික හෝ වෙන දෙයක් ආපුවම මේ ජීවීන් අක්‍රිය වෙනවා. හොඳම උදාහරණය තමයි දැන් තනකොළ ගොල්ලක් ගත්තාම පායන කාලෙට එක කූඩැල්ලෙක්වත් නැහැ. වැස්ස ගමන් කකුලේ කූඩැල්ල වෙනවා. මොකද්ද මේකට හේතුව? කූඩැල්ලගේ කෝෂ්ඨ හදාගෙන පස්සේ ඉන්නවා. අහිතකර වියලි කාලේ අක්‍රියයි ඊට පස්සේ සක්‍රියයි. ශුද්‍ර ජීවීනිත් ඔහොමයි. අක්‍රිය වෙලා බීජ හදාගෙන පස්සේ ඉන්නවා. එතකොට අක්‍රිය වෙනවා කියලා කියනකොට දැන් වනාන්තරයක් ගන්න. වනාන්තරයක කිසිම රසායනික පොහොරක් නැහැ. කෘෂි රසායනයක් ගහන්නේ නැහැ. චිරාත් කාලයක් කිසිම ලෙඩ රෝගයක් නැතුව වනාන්තරය පවතින. යෝධ තුර්ලතා ඔවට මේ යූරියා ගහලා නෙවෙයි ඔච්චර ලොකු ගස් හදන්නේ. ඒවා ස්වභාව ධර්මයි. එකම දේ රසායනයක් එළියට ගන්න නැති නිසා ඒක තුලම තුලණය වෙනවා. එතකොට එතන මොකක්ද රහස? එතන තියෙන්නේ මේ ශුද්‍ර ජීවීන් ඒ අනාන්තරයේ ශාකවලට සහ ජීවීන්ට අවශ්‍ය සියලුම දේවල් උත්පාදනය කරගන්නවා මේක තුල. ඒක කියන්නේ තිරසාර පද්ධතියක් කියන්නේ ඒක. වනාන්තරයක් කියන්නේ තිරසාර පිටින් කිසිම දෙයක් අවශ්‍ය නැහැ ඒක පවතින. මේ කැලට බයොග්‍යාස් ගැව්වා. ගහලා අර කිව්ව නිර්දේශය අනුව තමයි පොර යොදලා තියෙන්නේ.
නමුත් මේ කැලට එහෙම ගහලා නැහැ. මේ කැලට අපි රසායනික ඒ විදිහටම ගහලා තියෙන්නේ අපි දීපු විදිහට ගහලා තියෙන්නේ. මේකට කුමිනාශක ගැහුවෙත් නැහැ. මේ පොහොර කිලෝ 90යි. අර 90යි. දීපු විදිහට. ඒ මේ නිර්දේශ කරලා තියෙන්නේ ඒ විදිහටම ගහලා තියෙන්නේ. මේකට පොහොර කිලෝ මේකට ගහලා තියෙනවා පොහොර කිලෝ කොහමද 150ක් විතර වෙන්න ගහලා තියෙනවා. පඳුරු ස්වභාවයේ අරට වඩා වැඩි පඳුරු. මේකේ. ඔව් දැන් මේකේ පඳුරු ගහක පඳුරු 15ක් තියෙනවා මේකේ තියෙනවා 20ක් 25ක් විතර. එතනදී මහාචාර්යතුමා මේ අපට මේ පැහැදිලි කරන්නට උත්සාහ කරන්නේ මට වැටහෙන විදිහට මේ කොම්පෝස් පොහොර එහෙම නැත්නම් කාබනික පොහොර භාවිත කරන ගමන් මේ අර ස්වභාවික ක්‍රමය යළි ඇතිවෙන්නට ඒ සඳහා සුදුසු මේ ජෛව පොහොරක් එහෙම නැත්නම් මේ ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයක් ඇතිවෙන විදිහට යම් යදවුමක් කළ යුතුයි කියන කාරණය පිළිබඳව. මං ටික කෙටි කරලා මෙහෙම කියන්න. දැන් ඒතර වනාන්තරයේ තත්ත්වය ඔහොම තියෙද්දි වනාන්තරය කෙලි කරලා කෘෂි භූමියකට ආවට පස්සේ ඒකට ඊළඟට කාලයක් යනකොට කුසි රසායන පොහොර යනාදී දාපුවාම අක්‍රිය වෙනවා. ඒතකොට දැන් වනාන්තරයට අවශ්‍ය සියලුම ක්‍රියාවලිය නයිට්‍රජන් දිරි කිරීම, ෆොස්ෆරස් ද්‍රාවණය කිරීම, ශාක වර්ධක හෝමෝන් ලබා දීම, පෝෂක ද්‍රව්‍ය වියෝජනය කරලා පෝෂක ලබා දීම පස්සේ ඔය ඔක්කොම කරන කට්ටිය. ඒකෙන් කොටසක් අක්‍රිය වුණාම මේක වනාන්තරය එලි කරලා වගා භූමියට ආපුවම කොටසක් අක්‍රිය වුණාම ওই ක්‍රියාවලි වලින් ගොඩක් දේවල් අඩාල වෙනවා. එතකොට මේ ස්වභාවිකව ශාකයක් හයදෙන්න අවශ්‍ය සාධක ගොඩක් අඩු වෙනවා. එතකොට දැන් ඒ වගේම අක්‍රිය වෙලා ඉන්නකොට ශාකයක වර්ධනයට අවශ්‍ය සියලුම ක්‍රියා කරන සුද්‍රජීවීන් ගොඩක් දුරට අක්‍රිය නම් ශාකයේ වර්ධනය නෑ. දැන් ඕක තමයි අපේ අද රසායනික කෘෂිකර්මයකින් යුතු භූමියක තියෙන්නේ. කොම්පෝස්ට් හදනවා කියන්නේ මොකද්ද? කොම්පෝස්ට් හදනවා කියන්නේ ශාක සහ සත්ව ගොඩක් ප්‍රධාන වශයෙන් ශාක ද්‍රව්‍ය එකතු කරලා ඒවා වියෝජනය කරලා ඊට පස්සේ ඒකේ තියෙන පෝෂණ ගුණය නයිට්‍රජන් ෆොස්ෆරස් වගේ දේවල් සාන්ද්‍රණය වෙනකන් ඒක වියෝජනය කරලා ඒක පෝෂකයක් විදිහට අර යූරියා දැම්මා වගේ මේක තමයි ඊළඟට දාන්නේ. කොම්පෝස්ට් ක්‍රියාවලියේ උෂ්ණත්වය වැඩි වෙනවා. සෙන්ටිග්‍රේඩ් 70කට පමණ යන්න පුළුවන්. ඒ වගේම කොම්පෝස්ට් හැදෙනකොට හැදෙන ස්වභාවික රසායනයන් තියෙනවා ඒ කොම්පෝස්ට් ක්‍රියාවලිය ඇතුලේ ඉන්න කොම්පෝස්ට් ජීර්ණය කරන කට්ටියට අහිත කරනවා. ඒ රසායනයන් අර ජීර්ණය කරන කට්ටියට අහිත කර නිසා ජීර්ණය කරන කට්ටිය මැඩ පැවැත්වෙනවා සහ උෂ්ණත්වය වැඩි වීමෙනුත් ඒ ක්‍රියාකාරීත්වය යම් තරමක් අඩාල වෙනවා. අර පස්සේ වගේම කොම්පෝස්ට් වලත් යම්කිසි මට්ටමක් තියෙනවා. ඒකට සුද්‍රජීවීන් අපි එකතු කරනවා. නමුත් පසේ වගේ යම් අක්‍රිය සුද්‍රජීවීන් ප්‍රමාණය කොම්පෝස්ට් වලත් තියෙනවා. මේ දෙක එකතු කරලා වීවගාවට වගේ දෙකට දැම්මොත් අපිට පළවෙනි මාසයක හමාර අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය වේගෙන් වියෝජනය කරලා එළියට ගන්න බෑ. ඒ සුද්‍රජීවීන් ක්‍රියාකාරීත්වය අඩුයි. ඒකින් හින්දා ඔය අස්වැන්න අඩු වීම තියෙනවා. ඒ වගේ වෙලාවට තියෙන ප්‍රධානම විසඳුම තමයි මේ කොම්පෝස්ට් වලට සහ අර වගේ වගා භූමියකට වියෝජන කියන්නේ සුද්‍රජීවී ක්‍රියාකාරීත්වය අඩු වෙච්චි ජෛව පොහොරක් දාන්න ඕන. කොම්පෝස්ට් එකක් විතරක් දාලා බෑ. සුද්‍රජීවී ක්‍රියාකාරීත්වය වැඩි කරන ජෛව පොහොරක් දාපුවම අර අක්‍රිය වෙලා ඉන්න සුද්‍රජීවීන් සක්‍රිය කරලා වේගෙන් කොම්පෝස්ට් දි รา පත් කරලා වාර්ෂික භෝගයක් වන වී වාගේ නැත්තම් අපි කියමුකෝ එළවලු වාගේ වගාවකට අවශ්‍ය මුල් මාසයකමාරට අවශ්‍ය පෝෂණ ගුණය වේගෙන් ලබා දෙන්න ඕනේ. එතකොට රසයන් අඩු වෙන්නේ නැහැ. බෝල් පෙරලා ඔක්කොම කාලේ වීමලු දැන් බයෝෆිල්ම් එකේ රසායනික දෙකේ මලු 53 ආවේ. ඒකට කියන්නේ එක මල් එක කිලෝ 50යි මලු 53 මෙච්චරයි කියලා. හැබැයි ඒක මනිනකොට එයා 50 කිව්ව එකේ කිලෝ බර සාමාන්‍ය 50 කිව්ව එකේ 47ක් 50 අතර තිබ්බා. මේකේ 60ත් 62ත් අතර තිබ්බා ඒක මල්. ඇටේ පිරিলা වැඩි. ඇටේ පිරিলা වැඩි. එතනින් එයාගේ බර ආවා. එයා කිව්වා මලු සමානයි කියලා. නමුත් පිරিলা බලනකොට ඇටේ පිරিলা මම මහාචාර්යතුමාගෙන් මේ වගේ ඍජු ප්‍රශ්නයක් ඇහුවොත් දැන් මහාචාර්යතුමා බොහොම පැහැදිලිව විශ්වාසයෙන් කියනවා කාලයක් තිස්සේ රසායන පොහොරවලට හුරු වුණු භූමියක කොම්පෝස්ට් පොහොර එහෙම නැත්නම් මේ කාබනික පොහොර සහ ජෛව පොහොර ඒ අදාළ ප්‍රමාණයන්ට අනුව නියමිත පරිමාවන්ට අනුව යෙදුවොත් මේ කියන ප්‍රතිඵලය ලබා ගන්න බොහොම පහසුයි කියලා. එහෙම කරලා බලලා ප්‍රතිඵල ඔබතුමන්ලා අත්විඳලා තියෙනවාද? පැහැදිලිව අපි පහුගිය මහකන්නේ පොළොන්නරුවේ සහ අම්පාරේ දිස්ත්‍රික්ක දෙකේ
ස්ථාන කීප එක අපි පරීක්ෂණ කරලා බැලුවා මේ මං කියපු ක්‍රමය කෙලිම ගොවි මහතුන්ගේ කුඹුරුවලම පරීක්ෂණ කොටුනේ කෙලිම කුඹුරුවල අපි කරපු පරීක්ෂණ එතන අපි පාවිච්චි කරා 3% හෝ 1% එකක ප්‍රමාණවලට නයිට්‍රජන් තියෙන කොම්පෝස්ට් වර්ග. සාමාන්‍යයෙන් අක්කරයකට කිලෝ 200ක් විතර දාලා ජෛව පොහොර ජෛව පටල ජෛව පොහොර කියන බයෝ ෆිල්ම් ජෛව පොහොර ලීටරයක් අක්කරයකට දාපුවාම අර මං කියපු ක්‍රියාවලිය හරහා මේ කොම්පෝස්ට් එක සක්‍රිය කරලා වේගෙන් පෝෂණ ද්‍රව්‍ය නිදහස් කරලා අපිට සාමාන්‍යයෙන් අක්කරයකට ටොන් 2ක් පමණ තමයි වී අස්වැන්නේ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන එක හොඳ අස්වැන්න. කියන්නේ හෙක්ටාරයකට ටොන් 5ක් වගේ. මේ අස්වැන්න අපි ලබාගත්ත පළවෙනි කන්නේම අර රසායනික කෘෂිකර්මය කරපු කුඹුරු කීපයක අර දිස්ත්‍රික්ක දෙකේ අස්වැන්න ගත්තා. මේක තමයි රහස. මේ ලෝකෙටම මෙන්න මේක දැන් තමයි ලෝකෙම විද්‍යාඥයෝ මේ ගැන අවධානය යොමු වෙලා කොහොමද මේ අන්න එතන තමයි කිව්වේ මං නූතන ජෛව සහ කාබනික දුෂ්කර්මාන්තයක් අවශ්‍යයි. සාම්ප්‍රදායික ක්‍රමයෙන් නම් කවදාවත් අර කියන 120 අඩු වෙනවා. ඊටත් වඩා ඔය දැන්ට නිර්දේශ කරලා තියෙන කොම්පෝස්ට් ප්‍රමාණය දැම්මොත් තවත් අස්වැන්න අඩු වෙගෙන යනවා. මේකෙන්ද ඉතා අඩු කොම්පෝස්ට් ප්‍රමාණය කිලෝ 200ක් අක්කරයට කියලා කියන්නේ රසායනික පොහොරත් මේ මෑතක් වෙනකන් කිලෝ 136ක් අක්කරයකට දැම්මා රසායනික. එතකොට ඒකට පොඩ්ඩයි වැඩි තවත් අඩු කරගන්න පුළුවන් ඔය බයෝචා වගේ දේවල් ඔකට සම්බන්ධ කරපුවම ඔය 200 තවත් අඩු කරගන්න පුළුවන්. ඒ සඳහා පරීක්ෂණ අපි ආරම්භ කරලා. ඔව් මහාචාර්යතුමා දැන් අපි රටක් විදිහට කියන්නේ ලංකාවේ අස්වද්දන සම්පූර්ණ කුඹුරු ප්‍රමාණයම මේ කාබනික ක්‍රම භාවිත කරලා අස්වත්තන්නට පුළුවන් නම් ඒක අපි ලබන ලොකු ජයග්‍රහණයක් වේ. එතකොට එතනට යන ක්‍රියාවලිය මේ වෙනකොට ඒ සඳහා ඔබතුමන්ලා මේ පර්යේෂණ සිදු කරන මහාචාර්යවරුන් විදිහට ඒ සඳහා මොනවද කරලා තියෙන යෝජනා මේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරගන්නට සහ ගොවීන්ට මේ සඳහා උනන්දු වෙන්නට ගොවින්ට මේ කාබනික ක්‍රම සහ ජෛව පොහොර භාවිතයට යොමු කරගන්නට මොනවගේ දේවල් ඔබතුමන්ලා ලංකාව පුරා ව්‍යාප්ත කිරීම දැනටත් මම දැක්ක යෝජනා කරලා තියෙනවා. දැන් ලබන මහකන්නේ ඉස්සලාම මේ කාබනික ක්‍රමය 100% කරන්න ඕනේ කියන තීරණය රජයේ පැත්තෙන් අරන් තියෙන්නේ ලබන යලකන්නේ අක්කරණය හෙක්ටයාර් ලක්ෂ 8ක් 100% කාබනික ක්‍රමයට අස්වද්දන්න දැනටමත් රජයේ අදාළ අමාත්‍යාංශ සැලසුම් කරලා තියෙනවා. ඒ මං කියව ක්‍රමවලින් කීපයක් තියෙනවා. එක ජෛව පොහොර වර්ග තියෙනවා. විවිධ කොම්පෝස්ට් වර්ග. ඒවා යොදලා කරන්න ඒවා එක මට්ටමින් අත්හදා බලපු ඒවා. ඉතින් අක්කර ලක්ෂ 8 කියන්නේ සාමාන්‍ය මහකන්නේ වගා කරන භූමි ප්‍රමාණය වගේ තමයි. මේකට දැනටමත් රජයේ වැඩපිළිවෙල කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂයෙන් මේ සඳහා වැඩපිළිවෙල යොදලා තියෙනවා. ඒ වගේම අවශ්‍ය කොම්පෝස්ට් ප්‍රමාණය හදාගන්න ඒකට නියුතු වෙලා ඉන්නේ පාර්ශවකරුවා දැනටමත් ගම්මට්ටමින් කොම්පෝස්ට් නිෂ්පාදනය ආරම්භ කරලා වැඩ කටයුතු කරගෙන යනවා. රජයේ වැඩපිළිවෙලක් වගේම පුද්ගලික අංශයයි දෙකම එකතු වෙලා මේ අවශ්‍ය උපසරිය වගා කිරීමට දැන් සැලසුම් කරගෙන යනවා. අපි බලාගෙන ඉන්නේ සාර්ථකත්වය කොහොමද වෙන්නේ කියලා. මෙහෙමයි මට ඇත්තටම මේක මේ අහම්බෙන් දුරකථන නම්බරයක් කරහා මොකද මම කෘෂිකර්ම සම්බන්ධ නිලධාරියෙක් එක්ක කතා කර ඉන්නකොට මේ වගේ පරීක්ෂණ මට්ටමේ තියෙනවා කියලා මට දුරකථන නම්බරයක් ආවුණා. මම ඒ ඔස්සේ ගිහිල්ලා මට මේක පරීක්ෂණ මට්ටම තියෙන කාලෙදී තමයි මම මේක හොයාගත්තේ. ඉතින් මම ඒ හොයාගෙන ඇවිල්ලා මම ඉතා කුඩා අක්කර භාගයකට විතර පල්ලෙහා තියෙන අක්කර භාගයකට විතර ගහලා එක ප්‍රදේශයකට පෝර සමගත් අනිත් ප්‍රදේශයට පෝර නොමැතුවත් ගහලා බැලුවා. ඉතින් මේකේ සෑහෙන්න මට වෙනසක් පෙනුණා. නමුත් මට දැන් මුළු අත්තටම මේක ආදේශ කරන්න බයක් තිබුණා. මොකද මම දැන් අවුරුදු 12ක් විතර මේ ශාස්ත්‍රයේ ඉන්නවා. මේකද වෙන ඒවා පාවිච්චි කරලා සමහරට එක සැරේයි දෙසරේයි ඒකේ පළදාව නැතුව යනවා. ඉතින් මේ එහෙම මම ටික මුළු අත්තරම පාවිච්චි කරා. ඉතින් ඇත්තටම පැහැදිලිව වෙනසක් තියෙනවා. අනිත් එක මේකේ ප්‍රධානම දේ තමයි අපි කොයි දේ කරත් දලු කඩන කට්ටිය මේක හොඳ නැහැ කියනවා නම් ඒගොල්ලන්ට මේක පැහැදිලිව තියෙන. ඒගොල්ලන් මේක කඩන්න මේකට ආසයි. ඉතින් ඒ තුලින් තමයි ඒකත් එක්කම අනිත් එක තමයි මම කියන්න කැමති මේකට ඉන්නේ ලංකාවේ විද්‍යාත් පිරිසක් ඉන්නේ මේක. අනිත් එක ඒගොල්ලන් මට මේ පරීක්ෂණ මට්ටමේදී මම මිලදී ගන්නකොට මේ
ගන්නකොට උනත් මට තේරුණා ඒගොල්ලන් බොහොම පරිස්සමෙන් තමයි එතන කටයුතු මේක මේ අපේ රටේ දෙයක්. අනිත් එක තමයි දැන් තේවලට අපි විදේශයට මේ තේ යවුවට පස්සේ ඒගොල්ලන් බලනවා මේවා මේ මොනවද මේ රසායනික දේවල් අඩංගුද කියලා. එතකොට ඒක රසායන දේවල් අඩංගු නැහැ. අනිත් එක තමයි අපේ තේ ගස් වලට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. සහ ඒ පැත්ත කෙසේ තිබ්බත් අපි අන්තිමට බලන්නේ අපේ ආදායම. මේ අපේ ආදායම මේකෙන් පැහැදිලිව වැඩි වෙනවා. සහ මේක අලුතෙන් ඉන්න කට්ටියට මම කියන්නේ මේක ඇවිල්ලා බලන්න. මේක බලලා ඔවුන් අත්දැකීමෙන් මේකද මොකද අපි කොච්චර කිව්වත් මේක හොඳයි කිව්වට මිනිස්සුගේ පොඩි මේකේ කුතුහලයක් තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රායෝගිකව ඇවිල්ලා බලන්න බලලා භාවිතා කරන්න තමයි කියන්නේ. මම කියන්නේ ඔවුන්ගේ අනිවාර්යයෙන්ම මේක හරියට ඒ කියන්නේ ඒ කියන ක්‍රමවේදය තුල මේගොල්ලන් මේක පාවිච්චි කරොත් අනිවාර්යෙන් ක්‍රොප් එක ආදායම වැඩි වෙනවා. ඒක දැන් සෑහෙන දුරට අපට දළු මෙරකයි දළු බරයි තනිකොළ අඩුයි හැමදේම අපට පහසුකම් තියෙනවා. මහාචාර්යතුමනි දැන් අපි ගොඩක්ම මේ මූලික කරගත්තේ මේ වීගොවිතැන සම්බන්ධව මීට අමතරව ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වෙලවින්නවා එළවලු අලවර්ග ඒ වගේ තව විවිධ වූ වගාවන් කරනවා. මේ ගොවියන් වෙනුවෙන් මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ මේ පොහොර භාවිතය සම්බන්ධ? ඒ ගොවියන්ටත් ඔය හාය සමාන. මොකද වී වගාව කියන්නේ වාර්ෂික වගාව. බහුවාර්ෂිකද. කියන්නේ කෙටි කාලීනව පෝෂණ ද්‍රව්‍ය ලබා දෙන්න. වී ගහට ලබා දෙනවා වගේම අපිට එළවලු සහ අනිත් භෝගවලටත් අපි පරීක්ෂණ කරලා තියෙනවා අතීතේ. නමුත් මේ තීරණය ආවේ ළඟදී පරීක්ෂණ සාර්ථකව ප්‍රතිඵල දැකලා තියෙනවා. නමුත් රසායනික පොහොර දිගටම තිබුණේ සයවයි ඉච්චර ව්‍යාප්ත වුණේ නැහැ. දැන් තමයි එන්නේ වගේ අත්හදා බලපු ක්‍රම යන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය එක විට හදාගන්න බැරි පියවරෙන් පියවර අනිත් භෝගවලට යන්න වෙයි. තේ වගාව, පොල් වගාව, වී වගාව, රබර් වගාව. ඒ හැම අංශයෙන්ම මේ ජෛව පොහොර පිළිබඳ පර්යේෂණ දැන්ට කෙරෙනවා. මම ගොඩක් ඒවට සම්බන්ධ වෙලා ඉන්නවා. තේ පර්යේෂණ ආයතනය, රබර් පර්යේෂණ ආයතනය, පොල් සම්බන්ධ තියෙන ඒ ආයතන වශයෙන් අපි පර්යේෂණ කරගෙන යනවා. ඒවා සාර්ථක බව තමයි දැන්ට පේන්නේ. ක්‍රමයෙන් තමයි ඔය අනිත් භෝගවලට යන්න වෙන්නේ. ප්‍රධාන වශයෙන් මම හිතන්නේ මේ රජයේ ඉලක්කය මේ සැරේ වී වගාව 100% කාබනික කරගෙන ඉතුරු වගා ක්‍රමයෙන් යන්න කියන එකයි අපිට පේන්නේ. මහාචාර්යතුමනි දැන් අපි වගාවක් සාර්ථක කරගන්න මේ පොහොර භාවිතය ගැන කතා කළා සහ ඒකට යොමු වෙන ආකාරය ගැන කතා බහ කළා. ඒ වගේම මේ වගාවක් කරගෙන යනකොට ගොවියෝ මුහුණ දෙන ගැටලුවක් තමයි මේ පලිබෝධ හානිය. ඒ කියන්නේ කෘමි සතුන් ඇතුළු අනිත් හානිය. මේ සඳහාත් රසායන දියර ඉසින්න තමයි මේ පුරුදු වෙලා ඉන්නේ කාලයක් තිස්සේ. ඒ සඳහා මොකක්ද තියෙන යෝජනාව? මේ සඳහා ඔබ ආයතනයේ මූලික වෙලා ඇත්තටම පරීක්ෂණ කරලා ඇති. ඒ ගැන ඒක හොඳම ප්‍රශ්නයක්. දැන් අපි ගත්තොත් වනාන්තරයකට කවදා හරි ලෙඩක් හැදිලා මුළු වනාන්තරයක් මැරිලා දැකලා තියෙනවා. පලිබෝධයක් එක්ක ඇවිල්ලා මුළු වනාන්තරෙම වනාන්තරේ යනකොට දැලඹෝ ඉන්න අගස්වල මුළු වනාන්තරේ මේ දැලඹෝ කාලා දාන්නේ. මේක ස්වභාවික ජෛවීය තුලනයක් වෙනවා. ජෛව පාලනය ස්වභාවිකව වෙන්නේ. හේතුව අර ජෛව විවිධත්වය වනාන්තරේ තියෙනවා. අපි විස රසායන දාලා ජීවීන් කොටසක් මරලා නැහැ. දැන් ලෙඩ හදනවා රෝග හදනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලෙඩ රෝග හදන ශුද්‍ර ජීවීන් ලෝකේ දැනට හඳුනාගෙන ඉන්න ශුද්‍ර ජීවීන්ගෙන් 100%ක් විතර. 99% පරිසර හිතකාමී ශුද්‍ර ජීවීන්. එතකොට අර ලෙඩ රෝග හදන කට්ටිය මේගොල්ලන් පාලනය කරගෙන ඉන්නේ වනාන්තරය. මේ කට්ටිය අපිට එවනට හැබැයි ප්‍රතිරෝධය දක්වන්නේ වැඩිපුර ලෙඩ රෝග හදන කට්ටිය ප්‍රචණ්ඩයි. අර කට්ටිය එච්චර ප්‍රචණ්ඩ නැහැ පරිසර හිතකාමී කට්ටිය. ඒගොල්ලන් රසායනික පොහොර කෘෂි රසායන දාපුවම ඉක්මනින් විනාශ වෙනවා. එතකොට මේගොල්ලන් මතුවලා ඇවිල්ලා ලෙඩේ හදනවා. වනාන්තරයක් ගත්තොත් ඇත්ත වශයෙන්ම කියනවා නම් වනාන්තරයක ලෙඩ රෝග හදන ශුද්‍රජීවී ජෛව ස්කන්ධයයි ලෙඩ රෝග නොහදන ශුද්‍රජීවී ජෛව ස්කන්ධයයි අරන් බර බලලා වගා භූමියක ඔය දෙකේ බර බැලුවොත් වගා භූමි ලෙඩ රෝග හදන ශුද්‍රජීවී ජෛව ස්කන්ධය අඩුයි වනාන්තරයේ ලෙඩ රෝග හදන ශුද්‍රජීවී ජෛව ස්කන්ධයට වඩා. නමුත් වගා භූමියේ ලෙඩේ හැදෙනවා. ඒක පාලනය කරන්න අවශ්‍ය හිතකාමී කට්ටියත් අපි විනාශ කරලා ඉන්නවා. නමුත් වනාන්තරේ වැඩි වුණත් පාලනය වෙලා තියෙනවා. ඔන්න මේක තමයි ජෛව පොහොරකින් කරන්නේ. අර මං කියවනේ අක්‍රිය වෙන ශුද්‍ර ජීවීන් කියලා අපි කරන රසායනික කෘෂි කර්මය සහ කොම්පෝස්ට් වල පව. එතකොට ජෛව පොහොරක් දාපුවම ශුද්‍ර ජීවී විශේෂයෙන් බයෝෆිල්ම් වගේ
ජයෝ පටල ජයෝ පොහොර දාපුහම ඒකොල්ලන් අර අක්‍රී වෙලා ඉන්න සුද්‍රජීවීන් සක්‍රිය කල්ල ගන්න එකරලා වනාන්තරය වගේ තත්ත්වයක් වගා භූමියේ 100% කරන්න බෑ යම් තරමකට ගන්න. එතකොට ස්වභාවිකවම ජය පාලනය අපි දැන් මේ ජය පොහොර වැඩසටහන පටන්ගෙන 2014 තමයි ශේස්ත්‍රයට අපි ගියේ මහා පරිමාණයට. දැන් අවුරුදු 7ක් විතර. අපි දැකලා තියෙනවා දැන් අපි වැඩ කරනවා දැනට අක්කර ලක්ෂක විතර වී වගාවට රසායනික පොහොර අඩු කරලා ජෛව පොහොර සම්බන්ධ කරලා මේ දක්වා කරා ඊළඟ කන්නේ ඉඳලා දැන් 100% කාබනිකකරණයට අපි යනවා 100% ජෛව පොහොරත් එක්ක. දැන් අර අක්කර ලක්ෂය තුල ගොවීන් ඔයගොල්ලන් ගිහිල්ලා බලන්නත් පුළුවන්. කතා කරලා බැලුවොත් කියන්නේ මේ කන්නේ මහත්තයා මේ අපි එක් සමහරට වල්නාශකයක් ගහන්න ඕන වතුර පාලනය කරන්න බැරි නිසා. ඒ හැරෙන්න කිසිම පලිබෝධනාශකයක් හෝ දිලීරනාශකයක් ගැහුවේ නැහැ කියලා කිව්වා. අපි විස්තරික දැනට 8ක වැඩ කරනවා. අක්කර ලක්ෂක විතර මේ දැන් මේ යලකන්නේ මේ දැන් ක්‍රියාත්මක වෙන යලකන්නේ අක්කර 53000ක් ලංකාවේ දිස්ත්‍රික්ක 8ක යනවා මේ ක්‍රමය. මේක දැන් ලංකාවට ගිහිල්ලා තියෙන අපිට දැන් රසායනික පොහොර අඩු කරලා තමයි ජෛව පොහොර එකතු කරලා තියෙන්නේ. දැන් රසායනික පොහොර සම්පූර්ණයෙන් අයින් කරලා ඊළඟ කන්නේ ඉඳලා කාබනික පොහොරත් එක්ක සම්බන්ධ කරගෙන යන්න පුළුවන්. ඒකත් අපි පරීක්ෂණ කරලා දැකලා තියෙනවා. ඉතින් මේ ලෙඩ රෝග හැදෙනවා කියන එක ජෛව විවිධත්වයේ තියෙනවා නම් ලෙඩ රෝග හැදීමක් නෑ. එතකොට දැන් ওই පළාත්වල අර ස්ප්‍රේ ටැංකි හයර් කරපු මිනිස්සු දැන් අපේ කණ්ඩායම යනකොට කියන මහත්තයා හරි වැඩන්නේ කරේ මගේ බඩටත් ගැහුවන් දැන් මිනිස්සු ස්ප්‍රේ ටැංකි ගෙනියන්නේ නෑ. අවශ්‍ය නෑ. ඕක තමයි තත්ත්වය. මේ ඔක්කොම මේ එක අතකින් බටහිර විද්‍යාවේ විශේෂයෙන් පරිසර විද්‍යාවේ බටහිර පරිසර විද්‍යාවේ සහ කෘෂි කර්මාන්තයේ වැරදි අවබෝධයක් මෙතන තියෙනවා. මේ ස්වභාව ධර්මයේ හරියට තේරුම් ගත්තේ නැති බටහිර කෘෂි කර්මාන්තයක් තමයි මේ ලෝකෙම වැළඳගත්තේ. අපිත් වැළඳගත්තේ ඒක හරිත විප්ලවයෙන් පස්සේ. මේක ස්වභාව ධර්මයට අනුව මම කියපු ක්‍රමයට ස්වභාව ධර්මයේ තුලනේ තියාගෙන ඒ සඳහා අවශ්‍ය නූතන ජෛව කාබනික ක්‍රම අනුගමනය කරනවා නම් ඔය කියන ලෙඩ රෝග හැදිලි පසේ සස්ත්‍රීකත්වය අඩුවෙලි ඒව මොනවත් නෑ. හොඳ තැනකට යන්න පුළුවන්. මම අක්කර 4ක් සූරි වගා කරලා තියෙනවා. මේ අක්කර 4 කිලෝද මේකෙදි මම බයපෙන් යවතාවක් භාවිත කරා. පළවෙනි පොහොර මුහි යවතාවුත් බණ්ඩි පොහොර ආගෙන දෙවෙනි යවතාව. සුමියාසක මොනවත් කිසිම දෙයක් මේ කුමුත පාවිච්චි කරේ නැහැ. කීඩා උදුර ආවා. කීඩා ආවත් මගේ අදහස මේ බයපෙන් පාවිච්චි කරපු නිසා මේකේ බරපතල හානියක් උනේ නැහැ කියලා. ඒක කොටසක් බයපෙන් පාවිච්චි කරන්න බැරි වුණා. ඒ කොටස දියද්ද සමහරක් ඉතිරි තුනේ. ඒ කොටසේ දැනටත් කීඩාව ගහලා සම්පූර්ණ විනාශ වෙනවා. මේ බයපෙන් පාවිච්චි කරාම මට හිතෙන්නේ ඒක මේ ලාභයි කියලා හිතනවා. අඩු වියදමක්. දැන් මහාචාර්යතුමනි මේ ඔබතුමාගේ මේ කතා බහ අවධානයෙන් ඉන්නකොට මට දැනෙන්නේ මේ අවසාන විග්‍රහයේදී මේ ස්වභාව ධර්මයාට ඒ ස්වභාව ධර්මයාගේ පාඩුවේ ඉන්නට ඉඩහැරීම එහෙම නැත්නම් මේ ස්වභාවික ක්‍රියාවලියට ඉඩහැරලා අපි විසින් එයට කරලා තියෙන බලපෑම් ටික පාලනය කර ගැනීම තුළින් අපට මේ අර වියදමක් නැතුවම මේ ක්‍රියාවලිය ඉබේටම සිද්ධ වෙන තැනට බොහෝ දුරට ගන්නට පුළුවන් කියන කාරණය තමයි. පැහැදිලි. ඒක තමයි දැන් අපිට මෙතන අවශ්‍ය වෙන සංඝටක බැලුවොත් ප්‍රධාන වශයෙන් කාබනික පොහොරක්. එතකොට කාබනික පොහොර වශයෙන් අපි සාමාන්‍ය කියන්නේ කොම්පෝස්ට්. ඒක දැන් ගම් මට්ටමින් ඉතා අඩු කාලයකින් දවස් 10කින් 15කින් වාගේ හදාගන්න දැන් වැඩපිළිවෙළවල් රජයේ මට්ටමින්ම කරගෙන යනවා. නූතන ක්‍රමයට අර කොළ ගොඩවල් ගොඩ ගහලා තට්ටු දාලා නෙවෙයි. ඒවා කපන්න මැෂින්ස් ගෙනල්ලා කුඩු කරලා ඉක්මනින් වියෝජනය වෙන්න. ඒකට අවශ්‍ය සුද්‍රජීවී ආමුකුලන වියෝජනය වෙන්න අවශ්‍ය දේවල් දාලා දවස් 10න් 15න් කොම්පෝස්ට් එක හදාගන්න පුළුවන්. ඉතින් ගම් මට්ටමින් ඕක හදාගත්තට පස්සේ ආය පිටින් කොම්පෝස්ට් අර යූරියා පිටරටින් ඉඳලා නැවින් ගෙනල්ලා ලංකාව පුරා බෙදනවා වගේ එකක් අවශ්‍ය නැහැ. ඒක ලොකු පහසුවක් තියෙනවා මේ විදිහට කරගන්න. ඒ සඳහා වැඩපිළිවෙල දැන්ට කරගෙන යනවා. ඊට පස්සේ ජෛව පොහොර. ජෛව පොහොර කියන එක විවිධාකාර මට්ටමින් ඔය ජීව මෘත වාගේ දේවල් ගම් මට්ටමින් හදාගන්න පුළුවන්. නමුත් ඒ වගේ අර ක්‍රියාකාරීත්වය යම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් මහා පරිමාණ කෘෂි කර්මයට විශේෂිත ජෛව පොහොර හදන්න ඕනේ. ඒක සඳහා තාක්ෂණය අපි විසින්ම මේ ලංකාවේ නිෂ්පාදනය කරලා ඒ සඳහා පරීක්ෂණ කරලා පරීක්ෂණ පත්‍රිකා කරලා
ලෝකෙටම මේ තාක්ෂණය ලංකාවෙන් ලෝකෙට ගිහිල්ලා තියෙනවා මේ ජෛව පොහොර තාක්ෂණය විශේෂයෙන් බයෝෆිල්ම් ජෛව පොහොර තාක්ෂණය දැන් ලෝක රටවල් 6ක් අපෙන් කොපි කරලා තියෙනවා කැනඩාව ඉන්දියාව බ්‍රසීලය යුක්‍රේන් ඉන්දුනීසියාව සහ ඉරාකය මේක මේ වගේ තත්ත්වයක් තමයි තියෙන මේවා වැඩි අපි මාධ්‍යයට යන්නේ නැති නිසා කවුරුත් වැඩි දන්නේ නැහැ එතකොට අර ඉලක්කයට යන්න නිෂ්පාදන ධාරිතාවය දැන් වේගෙන් වැඩි කරගෙන යනවා විවිධ ජෛව පොහොර වර්ග තියෙනවා මේක එකක් තවත් ජෛව පොහොර වර්ග තියෙනවා ඒගොල්ලන්ගේ නිෂ්පාදන ධාරිතාවය දැන් වැඩි කරගෙන යනවා ලංකාව පුරා අවශ්‍ය ප්‍රමාණය ලබා ගන්න දැන්ට ඉලක්කය ලබා දීලා තියෙන අර හෙක්ටයාර් ලක්ෂ 8ට අවශ්‍ය නිෂ්පාදනය දැන් වේගෙන් කරගෙන යනවා. ඒකින්ද වී වගාව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ක්‍රමයෙන් අනිත් භෝගවලට ওই ක්‍රමේ ව්‍යාප්ත කරගෙන යන්න පුළුවන් ක්‍රමේ. ඒක මම හිතන්නේ ඒකට සියල්ල සූදානම් වෙමින් පවතින. ඔව්. මහාචාර්යතුමනි දැන් බොහෝ තැනකින් ඇහෙන දෙයක් මේක සත්‍යද අසත්‍යද කියන්නට මම දන්නේ නැහැ. දැන් මේ දැනට තියෙන රසායන පොහොරවලට හරියන විදිහට තමයි අපට මිලදී ගන්නට තියෙන බීජ වර්ග සකස් වෙලා තියෙන්නේ කියලා. එහෙම එකක් දැන් මම වැඩ කරලා තියෙනවා මං කිව්වේ දැන් ටක්කර ලක්ෂයක් අපි කරලා තියෙනවා 2018 ඉඳලා මේ දක්වා. ඒ සඳහා පාවිච්චි කරපු බීජ සියල්ල BG වී වර්ග AT BG කියන බතලගොඩ දෙමුම් වී වර්ග AT අම්බලන්තොට වී වර්ග ඉල BW බෝම්බුවල මේ වී වර්ගවලට තමයි අපි කරේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙනදට වඩා රසායනික පොහොර 100% දානවට වඩා අස්වැන්නත් මේ ජෛව පොහොර ක්‍රමයට 120කින් වැඩි වුණා. අර පැත්තෙන් රසායනික පොහොර අඩු වුණා. අස්වැන්න 120කින් වැඩි වුණා. දැන් ඕකම රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර සම්බන්ධ කරලා ජෛව පොහොර වලට අස්වැන්න අපි වැඩි කරන ක්‍රමයක් අපිට දැන්ට ඒ පැකේජ් එකක් වශයෙන් අපි හදලා තියෙනවා. ඒක තමයි ඉදිරි ක්‍රියාත්මක කරන්නේ. ඔව් ඒ බීජයට අවශ්‍ය දේවල් ලැබෙනවා නම් ඒ බීජ පෝෂක ද්‍රව්‍ය තමයි ශාකයකට වැඩෙන්න ඕන පෝෂක ද්‍රව්‍ය. ඒක නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් සහ තව සුත්‍ර මූලික ද්‍රව්‍ය තියෙනවා. ඒවා තියෙනවා. ඒ ප්‍රමාණය ලැබෙනවා නම් සහ ඊට අවශ්‍ය ජීව ක්‍රියාවලිය පසේ සිදු වෙනවා නම් ශාකයක් හොඳට වැවෙනවා. අර වනාන්තරයකට ඉතින් මොනවත් නැහැ. ඒ වගේ වනාන්තරයක් වගේ ශාකයක් ඕන තැනක වැඩෙනවා. එහෙම හදලා තියෙනවා නම් ශාකයක් ඒක විශේෂිත වූ ශාකයක් ඒ වගේ ශාක අපිට ලංකාවේ වගා කරන්න බෑ. මොකද ජානමය වශයෙන් විකෘති කරපු ශාක අපි ලංකාවේ වගා කරන්න නීතියෙන් උත්සාහන ජෙනටිකලි මොඩිෆයිඩ් ඔර්ගනිසම්ස් කියලා අපි ඒවා දැන් දෙමුහුන් ඒවා එහෙම ප්‍රශ්නයක් නෑ. ඒවා දැනටත් අපි ලංකාවේ පාවිච්චි කරන්නත් ඒවා තමයි. මේ කතාබහ සාරවත් කතාබහක් බව මා පවසන්නට අවශ්‍ය නැහැ. මේ වන විට ඔබ ඒ නිගමනයට ඇවිල්ලා ඇති. හේතුව තමයි අපි යම් කිසි තැනකදී අපි ශේෂත්‍රයකට ගිහිල්ලා ගොවි මහත්මයකුගෙන් ඔහුගේ අදහස් විමසුවොත් ඔහු සඳහන් කරන්නේ වගා කරද්දී ඔහුට දැනෙන දේවල් ඔහුට අස්වැන්න විකුණගන්නට තියෙන ප්‍රශ්න ඒ වගේම ඔහු ප්‍රායෝගිකව අත්විඳින දේවල්. නමුත් මේ වෘත්තීයමය වශයෙන් පර්යේෂණ කරලා ලංකාව පුරාවටම ලංකාවෙන් එලියට ගියෝතින් මුළු ලෝකයටම වැදගත්වන විදිහේ සොයා ගැනීම් සිදු කරන අපේ ගෞරවනීය මහාචාර්යතුමෙක් සමග තමයි අප අද දවසේදී මාබිම වැඩසටහන අරගෙන ආවේ. ඉතින් මේ හරබර කතාබහ මේ මොහොතේදී අපි නිමා කරන්නට සූදානම් වෙනවා. ඒ අතරතුරේදී ගරු මහාචාර්යතුමනි ඔබතුමාට මේ දැක්වූ දායකත්වයට සම්පත් දායකත්වයට අපට ඇත්තටම මේ වචන නැති තරම් ස්තුති කරන්නට. මොකද ඔබතුමා සෑහෙන කාලයක් තිස්සේ මහන්සියෙන් සොයාගත්තු දේවල් බොහොම පුංචි කාලෙකදී ගොනු කරලා අපිත් සමගින් බෙදා හදාගත්තා. මේ මුළු ලංකාවෙම බොහෝ පිරිසක් නරඹනවා අපිව. ඉතින් මේ හුඟ දෙනෙක් මේකේ ප්‍රයෝජනෙ ලබා ගනී අදහසක් ගනී මේ ගැන විශ්වාස කරයි ඔබතුමාගේ කතාබහෙන් පසු. ඒ නිසා ඒ හැමදේම වෙනුවෙන් ඔබතුමාට ස්තුතියි. ආයුබෝවන්. එහෙමනම් අද දවසේදී සාරවත් කතාබහක් නිම කරලා සතුටින් ඔබෙන් සමු අරගෙන යන්නට අවසරයි මාබිම තුලින්. යලිත් මෙවැනිම අපූර්ව වැඩසටහනකින් හමු වෙමු මේ වගේම සුන්දර පරිසරයක.